ආයුබෝවන් සුබ දවසක්. අදත් අපි එකතු වෙන්නේ ආරෝග්‍ය වැඩසටහනත් එක්ක. ඉතින් නිරන්තරයෙන්ම ඔබ අප කොයි කවුරුත් කැමති නිරෝගීමත්ව සතුටින් ජීවත් වෙන්න. නමුත් අපිට කොයි අවස්ථාවලදී හෝ නොයෙක් රෝගාබාධ වැළඳෙන්නට පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. නමුත් මේ රෝග පීඩාවලට නිසි ප්‍රතිකාර කරමින් සතුටින් ජීවත් වෙන්න, නිරෝගී සම්පන්නව ජීවත් වෙන්න කොයි කවුරුත් කැමති. ආරෝග්‍ය වැඩසටහනෙන් අපි නිරන්තරයෙන්ම ඔබට මෙවන් වූ නිරෝගී ජීවිතයක් උදෙසා නොයෙක් මඟ පෙන්වීම් කරලා තිබෙනවා. නොයෙක් දැනුවත් කිරීම කරලා තිබෙනවා. අද දවසේත් අපි සූදානම් වෙන්නේ සුවිශේෂී වූ ප්‍රතිකර්මයක් ගැන ඔබට සිහිපත් කරන්න. අපිට ලෙඩක් දුකක් හැදුනම දේශීය වෛද්‍ය ක්‍රමයෙන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් වෙන්න පුළුවන්. අපිට සිදු වෙනවා බෙහෙත් පානය කරන්නට. කවුරුත් වැඩිය කැමති නැති දෙයක් තමයි දීර්ඝ කාලීනව බෙහෙත් බොන්න. බෙහෙත් පෙත්තක් දැක්කහමත් සමහර අයට ටිකක් අප්පිරියයි. ඉතින් අපි අද දවසේදී ඔබට කියලා දෙනවා බෙහෙත් බොන්නේ නැතුව ලෙඩ හොඳ කරගන්නට පුළුවන් ක්‍රමවේදයක් ගැන. ඉතින් අද දවසේ මේ කතා බහ වෙනුවෙන් අපිට සම්ප්‍රදායකත්වයේ එකතු කරනවා විශුද්ධ ආයතනයේ අධ්‍යක්ෂ ලහිරු දේවප්‍රිය මහත්මයා. ඉතාමත් ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් අපි කතා බහ ආරම්භ කරමු ප්‍රවේශයක් එක්කම. මොකක්ද මේ බෙහෙත් බොන්නේ නැතුව ලෙඩ හොඳ කරගන්න පුළුවන් ප්‍රතිකර්මය? ඔව් හොඳයි. අපි අද කතා කරන්නේ බෙහෙත් නොබී කොහොමද ලෙඩ රෝග සුව කරගන්නේ කියන දේ ගැන. විශේෂයෙන්ම මේකෙදී භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමය තමයි රේකී ප්‍රතිකාර ක්‍රමය. රේකී ප්‍රතිකාර ක්‍රමය කියන්නේ ජපානයේ ආරම්භ වෙච්ච ප්‍රතිකාර ක්‍රමයක්. ඒක විශ්ව ශක්තිය පදනම් කරගෙන භාවිත වෙන ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් මේකෙන් අපි රෝගියාට කිසිසේත්ම බෙහෙත් පානය කරන්නට දෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙහෙත් භාවිතය කරන්න දෙන්නේ නැහැ. බෙහෙත් නොමැතිව තමයි අපි සුව කිරීම සිදු කරන්නේ. විශේෂයෙන්ම කිරණ ශක්තිය, ඇඟේ කිරණ ශක්තිය, ඇඟේ තියෙන චක්‍රවල ශක්තිමත් භාවය, ඇඟේ සෛලවල තියෙන ශක්තිමත් භාවය සහ රෝගකාරක ඇතිවීමට ඇතිවන රෝග මූලයන් සහ රෝගී තත්වයන් මේ සියල්ල සඳහා අපි ප්‍රතිකාර කරනවා. වැදගත්ම දේ තමයි රෝගයක් ඇති වෙන්නට හේතු වන රෝගකාරකයන් පවා අපි මේ ප්‍රතිකාර ක්‍රමයේදී සුවතට ගන්න. ඔව්. දැන් එතකොට ඔබට ගැටලුවක් එන්න පුළුවන් මේ ප්‍රතිකාරය කරන්නට ඕනේ කොහොමද? වයසක් තියනවද? එහෙමත් නැත්නම් ලෙඩක් දුකක් හැදෙන්න ඕනේද මේ ප්‍රතිකාරය කරන්න? අපි මේ ප්‍රතිකාර කටයුතු සිදු වෙන ආකාරය ගැන දැන කියාගමු. කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් විශ්ව ශක්තිය ගාම මොනවා කරන්න තියෙනවද දැන් වගේ ප්‍රශ්න එන්න පුළුවන්. අපි ඒක ගැනත් පැහැදිලි කරමු. ඔව් හොඳයි. විශ්ව ශක්තියෙන් ප්‍රතිකාර කරනවා කොහොම ගොඩක් අය හිතනවා මොකක් හරි මන්ත්‍ර බලයෙන් මොකක් හරි අදෘශ්‍යමාන බලවේග භාවිතා කරලා මොකක් හරි හිම গুপ্ত විද්‍යාත්මක විදිහට මොකක් හරි සුව කිරීම කරනවා කියලා. නමුත් එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. කිසි කෙනෙක්ට බය වෙන්න අවශ්‍ය නැහැ. ඔබට දකින්නත් පුළුවන් කොහොමද අපි ප්‍රතිකාර කරන්න කියලා අපි වැඩසටහනේදී පෙන්නනවා. ඉතින් මේ ප්‍රතිකාර කරනකොට කිසිසේත්ම අපි මම කලින් කිව්වා වගේ බෙහෙත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. වතුරවත් අපි මතුරලා එහෙම කිසි දෙයකින්වත් දෙන්නේ අපි සම්පූර්ණ මේ අත් දෙක විතරයි තියන්නේ රෝගියාගේ ශරීරයේ ස්පර්ශ වෙන නොවන ගානට. ඒ කියන්නේ රෝගියාගේ ශරීරයේ ස්පර්ශ වෙන නොවන ගානට අපි අත තියලා තමයි සුව කරන්නේ. ඒක රෝගියාට දැනෙනවා. රෝගියාට ඒක සාමාන්‍යයෙන් අපි ප්‍රතිකාරය ආරම්භ කළා මිනිත්තු කිහිපයක් යනකොට රෝගියාට දැනෙනවා ඇඟ හරහා යම් කිසි කිරණ ශක්තියක් ගලාගෙන යාමක්. ඒ වගේම රෝගියාට අධික රස්නයක් දැනෙන්න ගන්නවා. රෝගී තත්ත්වයන් තියෙන ස්ථාන වල රිදුම් ඇති වෙන්නට ගන්නවා ප්‍රතිකාරය කරන අතරතුරේදී. මේක රෝගියා අත්දකින්නවා සහ ඒක අත්විඳිනවා ප්‍රතිකාරයේදී. මොකද මේකෙදී අපි කිසියම් විදිහකට රෝගියාට ඖෂධයක් සිරුරට ඇතුල් කිරීමක්වත් කටුවක්වත්, ඒ කියන්නේ චීන කටු වගේ දේවල් උපකරණ භාවිතා කිරීමක්වත් කිසිම බාහිර දෙයක් භාවිතා කරන්නේ අපි සමහර වෙලාවට පලිඟු පමණක් ශරීරයේ චක්‍ර උඩින් තියනවා සහ අත තියලා තමයි සුව කරන්නේ. ඒක තමයි ප්‍රධානම උසුයි ප්‍රතිකාර ක්‍රමය. රේකී කියන්නේ මිකාව් උසුයි කියන මහත්මයා තමයි ඒක හඳුන්වා දුන්නේ ලෝකයට. උසුයිගේ රේකී ප්‍රතිකාර ක්‍රමයේදී කිසිදු ආකාරයකට අපි පානය කරන්නටවත් කිසිම දෙයක් ශරීරගත කිරීමක්වත් කරන්නේ අපි අත තියලා පමණයි රෝගියා සුව කරන්නේ. රෝගියාට කිසිදු දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ.
ඔව්. එතකොට දේවප්‍රිය මහත්මයා දැන් යම්කිසි ප්‍රතිකාරයක් කරනකොට අපි දන්නවා සමහර ප්‍රතිකාර අවස්ථාවලදී ඒ පුද්ගලයාගේ වයස, ශාරීරික තිබෙන්නා වූ නිදන්ගත රෝග මේ වගේ දේවල් ගැන අපි සැලකිල්ලක් දක්වනවා. මේ ප්‍රතිකාරයේදී එහෙම වයස් ભેදයක් හෝ ස්ථිරූරේ කිසියම් වූ සෞඛ්‍ය සම්පන්න ගැන පරීක්ෂාවක් කරනවද නැත්නම් ඕනෑම කෙනෙක්ට Tamanගේ රෝගී තත්ත්වයන් වෙනුවෙන් රේඛී ප්‍රතිකාර ක්‍රමයක් සිදු කරන්නට පුළුවන්ද? රෝගී තත්ත්වයන් ඇති වෙන්නන වයස බලපාන්නේ වගේම ප්‍රතිකාර කරන්නටත් අපිට රේඛී ප්‍රතිකාර වලටත් කිසිදු වයසක් බලපාන්නේ නැහැ. මොකද මම කලින් කිව්වා වගේ මේ ප්‍රතිකාර ක්‍රමයේදී කිසිම අතුරු ආබාධයක් නැහැ. අතුරු ආබාධ 0.0ක්. ඒ කියන්නේ 100%ක්වත් නැති තරමට අපිට ගන්නට පුළුවන්. හැබැයි යම් කිසි වේලාවකදී කලාතුරකින් රෝගියාට ඔය සංදි වේදනාව හිම අධික ලෙස තියෙන අයගේ පිළිකා වගේ තත්ත්ව තියෙන අයගේ ප්‍රතිකාර කරන වෙලාවට පොඩ්ඩක් ශරීරයේ ඒ ස්ථානවල රිදුම් ඇති වෙන්නට පුළුවන්. මොකද ඒක රෝගියා කියනවා ප්‍රතිකාර කරන ඇඳට නැග්ග වෙලාවෙත් ඉඳන් ඒ තිබිච්ච වේදනාව ප්‍රතිකාර වාරයේ අවසන් වෙනකොට වේදනාවක් නැති වුණා. ඒ කියන්නේ මම ප්‍රතිකාර කරන වෙලාවේදී පමණයි මේ වේදනාව ඇති වෙලා තියෙන්නේ. මොකද ඒ ඇති වෙන්නේ යම් කිසි වෙලාවකද ඒ කියන්නේ ශරීරයේ නැති වී ගිය හානි වී ගිය ශක්තිය නැවත අපි හදනකොට ශරීරය තුල නැවත ඇති කරනකොට යම් යම් විදිහකට වෙනස් වීම ඇති වෙලා රෝගියාට පොඩි හෝ රිදුමක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒක ගණන් ගන්නවත් තරම් බය වෙන දෙයක් නෙවෙයි. පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නෙවෙයි. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මොකද මේකේ මම කලින් කිව්වා වගේ අතුරු ආබාධ රහිත ප්‍රතිකාර ක්‍රමයක් ඕනම වයසක ඕනම වයස් මට්ටමක ඕනම කෙනෙක්ට ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොර ඕනම කෙනෙක්ට මේ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. ඔව්. එතකොට දේවප්‍රිය මහත්මයා දැන් රෝගයක් ගත්තාම කෙනෙක් මේ කල්පනා කරනවා දැන් මම මේ රෝගය දැන් අපිට අපි හිතමුකෝ මෙතන වෙල රෝගියෙක් ඔබතුමාට කියනවා මට තිබෙනවා මේ වගේ රෝගී තත්ත්වයක්. දැන් ඔබ මෙතනදී අපි දැන් මෙතනට ආපුවමත් එහෙම හරිම නිස්කලංක සෞම්‍ය පරිසරයක් දෙන්න එහෙම රෝගයක් පරීක්ෂා කරනවා කියලා එහෙම උපකරණ අපිට දකින්න වෙන්නේ. අපි දැන් එක්ස්රේ ගන්නවා, ස්කෑන් කරනවා, ඒ වගේ දේවල් සිදු කරන්නේ නැහැ. ඒතර කොහොමද අපි ඇත්තෙන්ම දැනගන්නේ මේ රෝගියා තුළ මේ රෝගය තිබෙනවාද? හරියටම අපි හඳුනගන්නේ අපි මේ රෝගයට ප්‍රතිකාර කරන්න ඕනේ මේ රෝගය නිසාද? ඒතර මේ ප්‍රතිකාර ක්‍රමය නැත්තම් පොදු භාවිතාවක්ද තියෙන්නේ? අපි ඒක නත් කතා කරමු. මේ සඳහා ගොඩක් වෙලාවට යොමු වෙන්නේ ගොඩක් ප්‍රතිකාර ක්‍රම වලින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවුණු රෝගීන්. ඒ කියන්නේ අපි කියන්නේ ගිහිල්ලා ප්‍රතිකාර හැම දෙයක්ම කරලා අන්තිම බිඳුවට වැටිච්ච රෝගීන් තමයි අපි ගාවට ඉන්නේ. එතකොට ඉතින් රෝගීන් දන්නවා මොකද්ද Tamanට තියෙන ලෙඩේ කියලා. මොකද වසර 5-6 වගේ පරක්කු වෙච්ච, ඒ කියන්නේ කල්ගත වූ රෝගීන් තමයි අපි අහමුවට එන්නේ. ඉතින් එතකොට අපිට වැඩි පරීක්ෂණ මට්ටමක් සිදු කරන්නට අවශ්‍ය නැහැ. මොකද කොහොමත් අපි ප්‍රතිකාර ක්‍රමයේ හිසේ සිට පාදාන්තය දක්වා කරනවා. මම සරලව කිව්වොත් අපි හිතමු සංදි රෝග සඳහා කෙනෙක් ආව, අපි හිතමු ධනිස්සාශ්‍රිතව වේදනාවක් තියෙන කෙනෙක් ආවත් අපේ හිසේ සිට ප්‍රතිකාරය කරනවා. මොකද එතකොට රෝගියාගේ ශාරීරික මානසික ආධ්‍යාත්මික ශාස්ත්‍රය සම්පූර්ණ වෙනවා වගේම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම අවයවයන් සඳහා අවශ්‍ය ශක්තිය, ඒ අවයවයන් වල ඉන්ද්‍රියයන් වල මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරය කරනවා. කොච්චර අමාරු ලෙඩෙක් ආවත් ධනිස් වල හෝ කකුල් වල ප්‍රශ්න කොච්චර තිබ්බත් අපි හිස් මුදුනේ සිට ඒ පාරම්පරික වෙන ප්‍රතිකාර ක්‍රමයේ හිස් මුදුනේ ඉඳන් කරන ප්‍රතිකාර ක්‍රමය අපි කරනවා. එතකොට මොකද මුළු ශරීරයේම ශක්ති ගලණය ක්‍රමවත්ව සිදු වෙනකොට මුළු ශරීරයේම නිරෝගී අතට අපිට හරව ගන්නට පුළුවන්. මොකද අනිත් වෛද්‍ය ක්‍රමවල බොහෝ පටිහිර වෛද්‍ය ක්‍රමයේදී කරන්නේ අදාළ රෝගයේ තියෙන තැනට විතරයි ප්‍රතිකාර කරන්නේ. මොකද මේ රෝගේ හැදෙන්න ගොඩක් හේතු බලපාන්න පුළුවන්. සමහර විට සමහර රෝග ඇති වෙන්න මං කිව්වා වගේ අර කලින් කිව්වා වගේ මානසික තත්ත්වයන් බලපානවනේ. මොකද ඒක මානසික තත්ත්වයන් බලපානකොට අපිට ඒ ස්ථානයේ විතර ප්‍රතිකාර කරලා වැඩක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. ඔව්. ඉතින් මේ විදිහට තමයි එතකොට මෙහි ප්‍රතිකාර කටයුතු සිදු වෙන්නේ. දැන් මෙතෙන්දී තව කෙනෙක්ට දැන් අපේ රටේ මේ ආධ්‍යාත්මික විශ්වාසات එක්ක මේ වගේ කාරණාත් එක්ක බොහෝ දෙනෙක්ට රැවටුණු අවස්ථා වැඩි. අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය ගත්තත් බොහෝ අවස්ථාවලදී හැමෝම කියනවා අපි මෙතෙන්ට ගියා අපිව රැවට්ටුවා අරක් කරන්නකෝ මේක කරන්නකෝ කියලා. දැන් ඔබතුමාට අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන් කමක් තිබෙනවද නැහැ? මෙතන විශ්වාස කරන්න මෙතන මුලාවක් නෙවෙයි තිබෙන්නේ. මේ ශිල්පය තුල මුලාවක් නෙවෙයි තිබෙන්නේ කියන්නට අපිට මොන වගේ කරුණුද ඉදිරිපත් කරන්න පුළුවන්? හොඳයි. ප්‍රතිකාර වාර එකකට දෙකකට ආපු රෝගියෙක්ගෙන්ම අහලා බලන්න පුළුවන් අපිට. ඒ රෝගීන්ම කියනවා. මොකද අපි ප්‍රතිකාර වාරයේ පළවෙනි ප්‍රතිකාර වාරයට පැමිණුණාට පස්සේ අපි නැවත ප්‍රතිකාර වාරයකට දිනයක් ලබා දෙනවා. නමුත් ඊට පස්සේ ඉඳලා ඒගොල්ලෝ තමයි, කියන්නේ රෝගීන් තමයි අපේම විමසලා අපි දිනයක් දෙන්නෙත් නැහැ. අපි සාමාන්‍යයෙන් දින දෙන්නේ නැහැ රෝගීන්ට. ඔයා මෙදාට එන්න, හරියට මේ දවසේ එන්න කියලා අපි අහනවා. ඔයාට ආයි කවද දෙන්න පුළුවන් දවසක් ඔයාම කියන්නේ.
මොකද පස්සේ තමයි රෝගීන් ගෙදර ගියාට පස්සේ තමයි අපිට ඇමතුමක් දීලා කියන්නේ මට සුවයක් තියෙනවා මට ඉක්මනට එන්න පුළුවන්ද මට ඊට කලින් එන්න පුළුවන්ද එන්න කිව්ව අපිට සතියකින් වගේ අපිට සති දෙකකින් වගේ එන්න කිව්වේ අපි ඊට කලින් එනවා මොකද එහෙම කියන්නේ රෝගීන්ට සුවයක් දැනෙන නිසා මොකද සමහර රෝගීන් හොඳට අවබෝධ කරගෙන තියෙනවා මේ විශ්ව ශක්තියින් කියන්නේ මේ ප්‍රතිකාර ක්‍රමයෙන් සුව වෙන්නේ සාමාන්‍ය කාලයක් ගත වෙනවා ඇතැම් රෝගීන් ඉන්නවා ඊටම අවාසනාවන්ත විදිහට මම මතක් කරනවා ඒක මොකද ගොඩාක් ප්‍රතිකාර වාර අත්හදා බලලා අපෙන් පළවෙනි ඇමතුමින්ම අපෙන් අහනවා මේ පළවෙනි දවසේම අපි හොඳ කරනවද කියලා. ඉතින් ඇත්ත කතාව එහෙම එක දවසින් හොඳ කරන්නේ නැහැ. එහෙම හොඳ වෙන තැන් ලෝකේ කොහෙවත් රේකි ප්‍රතිකාර ක්‍රමය තුල නැහැ. ඒක මොකද ලංකාවේ මම හිතන්නේ අපි තමයි ප්‍රථම වතාවට රේකි ප්‍රතිකාර ක්‍රමය කියන්නේ ඍජුව රෝගීන්ම අරමුණු කරගෙන කරන්නේ මොකද මේ සමහර ස්ථාන තියෙනවා රෝගීන් අරමුණු කරගෙන නෙවෙයි කරන්නේ මේක සාමාන්‍ය ට්‍රීට්මන්ට් එකක් කියන මට්ටම. ඒ කියන්නේ මනස සැහැල්ලු කරන දෙයක් විදිහටම අරගෙන සමාජයේ එක් පන්තියකට විතරක් භාවිතා කරන්න පුළුවන් විදිහට අධික මිලාධික ප්‍රතිකාර ක්‍රමයක් විදිහට ලංකාවේ මේක ස්ථාපිත වෙලා තියෙන්නේ මෙතෙක් කල. නමුත් අපි තමයි සාමාන්‍ය කෙනෙක්ට පවා මේ වගේ බෙහෙත් නැතුව සුව වෙන මේක ඊටමත් කරගන්න පුළුවන් පහසු ප්‍රතිකාරයක් ක්‍රමයකට ගත්තේ අපි අපේ ආයතනයෙන්. ඒ ගැන පොඩි අපිට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට අපේ ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන්. මේක මම නැවතත් කියනවා මේක කිසිදු ආකාරයක අන්ධ විශ්වාස වලින් අපිට යන්න පුළුවන්. අපි මේ මොකද එක වතාවෙන් අපි සුව කරනවා එහෙම දේවල් නැහැ. ලෝකේ එහෙම ප්‍රතිකාර ක්‍රම බිහි වෙන්නෙත් නැහැ. එහෙම බිහි වුණොත් බිහි වෙන්නේ ඒවා මොකක් හරි අద్භූත දේවල් එක තමයි. ඉතින් එහෙම සුව වෙනවා තියෙනවා නම් අපි කැමති එහෙම සුව වෙනවා. නමුත් මේ විදිහට මේ ප්‍රතිකාර ක්‍රමෙදී එහෙම සුව වෙන්නේ නැහැ. යම් කිසි ක්‍රමානුකූල විදිහට තමයි රෝගියාව අපි සුව කරන්නේ. මේ ප්‍රතිකාර ක්‍රමයේදී සුව කිරීම මායි මතක් කරන්න සුව කරනකොට අපි හිසේ සිට පාදාන්තය දක්වා මම කිව්වා සුව කරනවායි කියලා. මම කලිනුත් සඳහන් කරලා ඇති අපේ කිරණ ශක්තිය කියන්නේ අපේ ඕරා එක ගත්තම අපේ ශරීරයේ තියෙන ප්‍රධාන චක්‍ර 7ක්. අපි විශේෂයෙන්ම මේ ප්‍රතිකාර කරපු අය දන්නවා අපි ශරීරයේ ස්ථාන කීපයක් තියෙනවා අපේ ප්‍රධාන ස්ථාන 7ක් අනිවාර්යෙන් අපි අත තබන හිස් මුදුනේ සිට අපේ කොඳුයට පෙළේ පහළම අස්තිය ගාව තියෙන කුණ්ඩලිනී කියන ස්ථානයේ තියෙන චක්‍රය දක්වා මූලාධාර චක්‍රයේ සිට සහස්‍ර චක්‍රය දක්වා විශේෂයෙන්ම අපි ප්‍රතිකාර ක්‍රමයේදී අත තබන්නේ සහස්‍ර චක්‍රයේ සිට මූලාධාර චක්‍රය දක්වා. හැබැයි ඊට අමතරව ප්‍රධාන සංදිස්ථාන සියල්ලටම අපි අත තබනවා. මොකද ඒ අත තබලා සුව කරන්නේ අපි අතින් නිකුත් කරන්නේ අපි දිගු අදෝරක්ත කිරණ කියලා කිරණයක් තමයි ඒක විද්‍යාත්මකව තහවුරු කරලා තිනවා. far infrared කියන කිරණය තමයි අපි අත්වලින් පිට වෙන්නේ විශ්ව ශක්තියත් එක්ක. මොකද මේක විද්‍යාත්මකව දැන් ඔප්පු කරලා තියෙනවා. ඕනම කෙනෙක්ට බලන්න පුළුවන්. ඇමරිකාව වගේ රටවල් වල බලන්න පුළුවන් රේකි මොන හොස්පිටල් වලද භාවිත කරන්න කියලා. මොකද ප්‍රධාන රෝහල් කිහිපයක ප්‍රධාන රෝහල් 25ක පමණ අතුරු ප්‍රතිකාරයක් විදිහට පමණයි තාම තියෙන්නේ. මොකද අපි දන්නවා බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ මුළු ලෝකෙම වැළඳගත් වෛද්‍ය විද්‍යාව. ඒක ඖෂධ ගත්තොත් ඒක ඖෂධ මාෆියාවකුත් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේ වගේ දෙයක් ඒ තත්වෙට හරි ඇවිල්ලා තියෙන්නේ මේ රේකි කියන ප්‍රතිකාර ක්‍රමයේ විතරයි විශ්ව ශක්තියින් කරන ලෝකෙම. මොකද තව කොතෙකුත් තියෙන ප්‍රතිකාර ක්‍රම ගොඩක් විශ්ව ශක්තියින් කරනවා කියලා ගොඩක් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. හැබැයි වෙනුත් ප්‍රතිඵල තියෙනවා. අපිට නැහැ කියන්න බෑ. කිසි දෙයක් අපි අව탁සේරු කරන්නේ නැහැ. නමුත් ලෝකේ විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාත්මකව පවා අපිට බලන්න පුළුවන් සමහර ස්පිරිතාලවල අපි දැකලා තියෙන හොස්පිටල් වල වෛද්‍යවරු පවා මේ ප්‍රතිකාර ක්‍රමය පුරුදු පුහුණු වෙලා තිනවා. මෙක්සිකෝවේ ඔබට පුළුවන් වුණොත් අපි ඒක ඉදිරිපත් කරන්න. මෙක්සිකෝවේ ප්‍රධාන රෝහලක විශේෂයෙන්ම ශල්‍ය කර්මයකට පෙර ආතුව මේ ප්‍රතිකාර ක්‍රමය කරලා තමයි ශල්‍ය කර්මයට ලොකු ඒ කියන්නේ විශාල ඒ කියන්නේ තීරණාත්මක ශල්‍ය කර්ම තියෙනවනේ. අපි ප්‍රථම වතාවට කරන අතිශය තීරණාත්මක අවස්ථාවක රෝගියා ඉන්නේ වගේ ප්‍රතිකාර ක්‍රමවලදී මේ වගේ මේ බ්ලෙසින් එකකුත් කරලා කරන වෙලාවල් තියෙනවා. මොකද ඒකෙන් ඒගොල්ලෝ දැකලා තිනවා විශේෂයෙන් ඔය පිළිකා රෝගීන් ඔය දැනෙන අධික වේදනාවට අපි ගොඩාක් පේන් කිලර්ස් භාවිතා කරනවා. ඉතින් මේකෙන් ඊටාත්ම
පහසුවෙන් අපිට වේදනා නාශකයක් විදිහට මේ ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරන්නට පුළුවන්. මම කලින් කිව්වා වගේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා අපේ දෙයත්ලෙන් පිට වෙන far infrared කිරණය තමයි අපි ශරීරයේ හරහා යවන්නේ. ඒ ශරීරයේ හරහා යවීම තුළින් අපි ශරීරයේ ශක්ති ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන 7 වන මූලාධාර, ස්වාදිස්ථාන, මණිපුර, අනහත, විසුද්ධ, third eye චක්‍රය කියලා අපි කියනවා මේ ආඥා චක්‍රය සහ සහස්‍ර චක්‍රය ප්‍රධාන කොටගෙන අනිකුත් සියලුම සංදිස්ථාන කේන්ද්‍ර කරගෙන තමයි අපි මේ far infrared කියන දිගු අදෝ රක්ත කිරණ ශරීරය හරහා යවන්නේ. එතකොට රෝගකාරක රෝග මූලයන් සහ රෝගී තත්ත්වයන් සහ වේදනාවන් සියල්ල මනුෂ්‍ය ශරීරයෙන් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඔව්. එතකොට දේවප්‍රිය මහත්මයා දැන් කෙනෙක් මේ විසුද්ධෝර ආයතනයට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්නකොට මෙහිදී කරන ට්‍රීට්මන්ට් ටික විතරද එහෙමත් නැත්නම් ගෙදර ගිහිල්ලා ඔබ පුහුණු කරන්නට හෝ පවත්වාගෙන යන්නට කිසියම් ප්‍රතිකාර ක්‍රම ලබා දෙනවද? ප්‍රතිකාර උපදෙස් ලබා දෙනවද? ඒ ගැන කොහොමද අපේ රෝගීන් දැනගන්නට ඕන? විශේෂයෙන්ම ගත්තහම රෝගයට සාපේක්ෂව ආහාර පානවල මොන හරි තියෙනවා නම් රෝගියා දන්නවා. කියන්නේ බොහෝ වෙලාවට අපි සාමාන්‍යයෙන් ගත්තොත් දියවැඩියා වගේ තියෙන රෝගී තත්ත්වයක් ගත්තොත් ඒ රෝගියා දන්නවා මෙන්න මේ වගේ ආහාර ගන්න ඕන, මේ වගේ ආහාර අපි ගත්ත යුතු නැහැ. ඒ වගේ දන්නවා. එයාගේ බිහේවියර් එකක් තියෙනවා ආහාර ගන්න කොහොමද කියන එක. ඉතින් ඒ දේ විතරයි අපි කියන්නේ ඔයාගේ සාමාන්‍ය පරිස්සම තියාගන්න. ආහාර පානවල වෙනසක් කරන්නවත් චර්යාත්මකවල ලොකු වෙනසක් කරන්න කියන්නේ අපි සාමාන්‍ය විදිහට සාමාන්‍ය ජීවිතේ ගත කරන විදිහට ඉන්න කියන ඊට අමතරව සමබල ආහාර වේලක් සාමාන්‍ය ව්‍යායාම එච්චරයි. කියන්නේ කිසිදු ප්‍රතිකාර ක්‍රමයෙන් එනකන් අපි කියන්නේ කිසිදු දෙයක් කරන්න කියලා රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ඔහුට ගත කරන්න පුළුවන් අපිට අපි ගාවට නැවත එන කාලේ. ඒ කියන්නේ සතියක් වගේ කාලය තුල කිසිදු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. කිසිදු දෙයක් පානය කරන්නටවත් බෙහෙත් භාවිතා කරන්නටවත් කිසිදු දෙයක් අපි කියන්නේ නැහැ. ඉතින් බෙහෙත් බොන්නේ නැතුව ලෙඩ රෝග සුව කරගන්නට පුළුවන් අපූර්ව ප්‍රතිකර්මයක් ගැන තමයි අපි මේ විදිහට කතා බහ කරමින් ඉන්නේ. දැන් දේවප්‍රිය මහත්මයා අපේ මේ තරුණ ප්‍රජාව තමයි බොහොමයක් අපේ සමාජ මාධ්‍යත් එක්ක අපිත් එක්ක එකතු වෙන්නේ. දැන් සමහර අවස්ථාවලදී අපි දකිනවා තරුණයන් විතරක් නෙමෙයි බොහෝ පිරිසකට මේ නිින්ද යන්නේ නැහැ හරියට. එහෙම නැත්නම් මානසික ගැටලු. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් අපි කතා බහ කරන ශාරීරික ආබාධ. මේ වගේ දේවල් නිසා දැඩි වේදනාවෙන් ඉන්නවා. සමහර විට මේවට මේ අපි ඔබතුමා මතක් කළා වගේ මේ පේන් කිලර්ස් පාවිච්චි කරලා සුළු වේලාවකට ඒ වේදනාව සමනය වෙලා ආයෙත් ඒ වේදනාවෙන් පිළිපිලි ඉන්නවා. මෙවන් වූ රෝගී තත්ත්ව වෙනුවෙන් අපි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් කතා බහ කරන රෝගී තත්ත්වයන් වෙනුවෙනුත් මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්නට පුළුවන්ද? එහෙම සුව කරන්නට පුළුවන් බව ඔබ විශ්වාසයෙන් යුතුව කියනවා. අපි මෑත කාලේ අපි ගාවට ගොඩක් රෝගීන් පැමිණියා. සාමාන්‍යයෙන් මානසික ආතතිය, නිින්ද නොයාම සහ සන්ධි රෝග, විශේෂයෙන්ම සන්ධි රෝග, හිස් කබලේ ආබාධ අපි කලින් සඳහන් කරා අපි සයිනොසයිටිස්, සෙම පිරීම නිසා ඇතිවෙන තත්ත්වයක්, අධික හිස රදේ, දරාගත නොහැකි තරම් ඇතිවන හිස රදේ වගේ දේවල් වලට ඉතාමත් සාර්ථකව අපිට ප්‍රතිඵල ගන්න පුළුවන් බෙහෙත් භාවිතාවෙන් තොරව. විශේෂයෙන් අපි නැවතත් සඳහන් කරනවා ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඊයේ පෙරේදා කියන්නේ ළඟදී මේ මෑත කාලයේ අපිට ආව කීප දෙනෙක් රෝගීන් මානසික ආතතියක් තිබ්බ උන්ට. නමුත් ඒ තරුණ වයසේ ගැහැණු ළමුන්ට තිබුණ ගැටලුවක් තමයි මේ මාසික ඔසප් චක්‍රයේ ඇතිවන ගැටලු. ඒ කියන්නේ ඔසප් චක්‍රයේ නිසියාකාරව සිදුවෙන්නේ එක්ක නතර වෙලා ඊට පස්සේ ඔවුන් අධික ලෙස තරබාරුවටපත් වෙලා ඊට පස්සේ කේන්ති යාම, නිින්ද නොයාම, මානසික ආතතිය, විෂාදය වගේ තත්ත්වයන් ඇති වෙලා. මොකද ඒ ගැන විවිධ දුර්මත තියෙන සමාජයේ මේ වගේ දේවල් වුණාම අනාගතයේ ගැටලු ඇති වෙන්න පුළුවන්, විවාහයේදී ගැටලු ඇති වෙන්න පුළුවන්, පිළිකා වගේ තත්ත්වවලට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය බොහෝ ප්‍රමාණයක් අපි හමුවට ආවා. උන් සාර්ථකව බෙහෙත් වලින් තොරව සුවය ලැබුවා. මොකද ප්‍රතිකාරයෙන් අනතුරුවත් ඔවුන්ගේ සාමාන්‍ය විදිහට ඔවුන්ගේ ශරීරයේ ඒ සිදුවන දේවල් සාමාන්‍ය විදිහට අදටත් සිදු වෙනවා. ඉතින් ඊට අමතරව නිින්ද නොයාම, මානසික ආතතිය, විෂාදය වගේ රෝගී තත්ත්වයන් වලටත් සියලුම මම මතක් කරන්න ඕන මානසික රෝග සඳහා ගොඩක් බෙහෙත් පාවිච්චි කරන මිනිස්සු ඉන්නවා අපේ සමාජයේ. ගොඩක් රෝගීන් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් බෙහෙත් මැත්තේම තමයි ඒගොල්ලන්ගේ ජීවිත රැඳිලා තියෙන්නේ. ඉතින් ආරාධනා කරන්නට පුළුවන් මේ වගේ ප්‍රතිකාර වලට යොමු වෙලා මානසික රෝග 100% අපිට සුව කරගන්නට පුළුවන් කියන එකත් අවසාන වශයෙන් මතක් කරනවා. ඉතින් අද දවසේදී අපි කතා බහ කළේ කොහොමද බෙහෙත් භාවිතා කරන්නේ නැතුව තම තමන්ගේ ලෙඩ රෝග සුව කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණා විසුද්ධ වරා ආයතනයේ අධ්‍යක්ෂ අපේ රේකී මාස්ටර් ලහිරු දේවප්‍රිය මහත්මයා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අද දවසේදී අපත් සමගින් එකතු වීම සම්බන්ධයෙන්.
ඉතින් ඉදිරියේදීත් අපි මෙවන් වූ සුවිශේෂී දේවල් සම්බන්ධයෙන් ඔබ දැනුම්වත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳෙන්න ආරෝග්‍ය වැඩසටහනත් සමගින් අදට අපි සමු ගන්නවා. ඔබ සියලුම දෙනාට සුබ දවසක්, යහපත් දවසක්.